ආදරණීය දුවේ පුතේ. ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ The Maths Tutor YouTube නාලිකාවත් එක්ක. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොත සාමාන්‍ය පෙළ 2020 ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ B කොටස සම්බන්ධයෙන්. ඉතින් තවමත් ඔයාලා The Maths Tutor YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඉක්මනින් subscribe කරන්න. එතකොට මම ප්‍රශ්න පත්‍රයක් එහෙම නැත්නම් අලුත් වීඩියෝ එකක් ගෙනාපු ගමන් ඒ ඔබ ළඟටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ බලමු පුතේ. ගොඩක් ප්‍රශ්න පත්‍රවල ලැබෙන විදිහට පුතේ පළවෙනි ප්‍රශ්නේ විදිහට ස්ට්‍රක්චර් එකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලා ලැබිලා තියෙන්නේ භාග ගැටලු. අපි කියවලා බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ධාරිතාව ලීටර් 5ක් වන භාජනයක් පැණි බීම වර්ගයකින් සම්පූර්ණයෙන්ම පුරවා තිබිනි. සම්පූර්ණයෙන්ම පුරවලා තියෙන ලීටර් 5ක භාජනයක් පුතේ පැණි බීම වල. එයින් 10 තුනක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදී. එහෙනම් අපි ඔළුවේ අදහසක් තියෙන්න ඕනේ පුතේ. ලීටර් 5කින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීමට යොදාගත්තා. එතකොට 10කට බෙදලා කොටස් 3ක් සංග්‍රහ කිරීමට යොදාගෙන නම් තවත් ඉතුරුයි පුතේ කොටස් 7ක්. එහෙනම් 10න් 7ක් ඉතුරුයි. ඒක ඔළුවේ තියාගෙන ඉස්සරහට යන්න. ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදී. right. රෝමිලකම් එකේ අහනවා සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු කොච්චර කොටසක්ද පුතේ යොදාගත්තේ? යොදාගත්තේ 10න් 3ක කොටසක්. එහෙනම් පසු ඉතිරි වූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? හරි. අපි දන්න දේම තමයි අහන්නේ. නමුත් පුතේ දන්න දේ අහන්නේ කියලා එකපාරට 10න් 7 කියලා ලියන්න එපා. හේතුවක් තියෙනවා. 10න් 7 හොයාගන්න විදිය ගැන චූටි සඳහනක් කරන්න ඕනේ. කොහොමද හොයාගන්නේ? අපි හිතන්නේ පැණිබීම බෝතලේ නැත්තම් භාජනයේ ධාරිතාවය එකයි. භාජනයේ ධාරිතාවය එකයි. අන්න එයාගෙන් අඩු වෙලා යන්න ඕනේ පුතේ. අපි භාවිතයට ගත්ත ප්‍රමාණය 10න් 3. හරි සරලයි. අපි භාග පාඩමේදී බොහෝ වෙලාවට හැම වෙලෙම වගේ හිතන්නේ මේ සම්පූර්ණ ප්‍රමාණය එකක් කියලා. සම්පූර්ණ එකක්. අන්න එයාගෙන් අඩු කරන්න ඕනේ භාවිතයට ගත 10න් 3. එහෙනම් මෙයාගේ පොදු හරය අරගෙන අපිට අඩු කරන්න පුළුවන්. එක ලියා ගන්න අපිට තුල්ල භාගය ඇසුරෙන් 10න් 10 කියලා. අපේ අවශ්‍යතාවය මත තමයි ඒක ලියාගන්නේ. ඒතකොට 10න් 3ක් අඩු වෙන්න ඕනේ. හරයන් සමාන නිසා එකපාර අඩු කරලා දාන්න පුළුවන් පුතේ. උත්තර එනවා 10න් 7. උත්තර එනවා 10න් 7. right. ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන කියනවා නම් පුතේ මෙන්න මේ පියවරට එක ලකුණක්. ඒ කියන්නේ අඩු කරලා තමයි මේක හොයාගන්නේ කියලා ලියපු පියවරට. දැන් ඔයාලා බලන්න එකපාර 10න් 7 ලිව්වා නම් ලකුණු ලබා දීමේ පටිපාටියට අනුව මේ ලකුණු ඔයාලට අහිමි වෙනවා. එහෙම වෙන්න ඉඩ තියන්න එපා ඉතින් පස්සේ. right. එහෙනම් මේ පියවරට අවසන් පියවරට එක ලකුණකුත්. ඒතකොට පළවෙනි රෝමිලාක්‍රම සඳහා ලකුණු දෙකක් වෙන් වුණා. ඒකේ පළවෙනි පියවරට එක ලකුණකුත් අඩු කරගන්න විදිය ගැන සඳහන් කරනවට සහ අවසන් පිළිතුරට එක ලකුණකුත් විදියට තමයි හිමි වුනේ. right. රෝමිලාක්‍රම දෙක බලමු. රෝමිලාක්‍රම දෙකකින් භාජනයේ ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණයෙන් දැන් කොච්චරද ඉතුරුනේ කියලා ඔළුවේ දලා දාසක් තියෙන්නේ. කොච්චරද පුතේ ඉතුරුලා තියෙන්නේ 10න් 7ක්. ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලෙට වත් කරලාදී. එහෙනම් හරි සරලයි. ඉතුරුලා තිබ්බ 10න් 7ක්. ඒකෙන් 7න් 5ක් බෝතලෙට වත් කරනවලු. ඉන්පසු ඉතිරිව තිබූ පැණිබීම ප්‍රමාණය. එහෙනම් බලන්න ඕනේ පුතා අපි දැන් ඉස්සරහාම 10න් 3ක් අයින් කරා. ඊට පස්සේ ඉතුරුලා තිබෙ මෙච්චරයි. මේකෙනුත් 7න් 5ක් තවත් බෝතලයකට වත් කරනවලු. එහෙනම් කාරණා දෙකක් සඳහා භාජනයෙන් පැණිබීම ඉවතට ගත්තා. සංග්‍රහ කිරීමට 10න් 3යි. මෙතන ප්‍රමාණය අපි හොයාගන්න ඕනේ. right. කාරණා දෙකයි. ඉන්පසු ඉතිරි තිබූ පැණිබීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? එහෙනම් ඉතිරි ප්‍රමාණය තමයි පුතේ මේ අහන්නේ. එහෙනම් ඉතිරි ප්‍රමාණය හොයාගන්න කලින් අපි හොයාගන්න ඕනේ පුතා බෝතලයට වත් කරපු ප්‍රමාණය. බෝතලයට වත් කරපු ප්‍රමාණය. එහෙනම් අපි යාගෙන බලමු. බෝතලයට වත් කරපු ප්‍රමාණය. බෝතලයට වත් කරපු ප්‍රමාණය. අපි කියමුකෝ බෝතලයකට වත් කළ භාගය කියලා. බෝතලයට වත් කළ භාගය. කොච්චරද පුතේ? ඉතුරුලා තිබ්බ ප්‍රමාණයෙන් 7න් 5ක්. ඉතුරුලා තිබ්බේ කොච්චරද? 10න් 7යි. ඒකෙන් කොච්චර පංගුවක්ද පුතේ? ඒකෙන් 7න් 5ක්. අනේ පුතා මෙන්න මේ අල්නයන් කියන ගණිත කර්මයේ යෙදෙන අවස්ථාවක්. ඉතිරියෙන් 7න් 5ක්. අල්නයන්. අල්නයන් උඩ අපි දාලා පුතේ ගුණ කිරීමෙන් ගණිත කරන්නේ. එහෙනම් එන උත්තරය 10න් 7 ගුණ කිරීම 7න් 5. මේක චුට්ටක් සුළු කරගන්න පුළුවන් ඔයාලට. තව චුට්ටක් සුළු කරගන්න පුළුවන්. 7ට 7 කැපිලා යනවා. ඒ වගේම මෙයාට 1යි මෙයාට 2යි. ඒ කියන්නේ පුතේ හරියටම බෝතලයෙන් කොච්චර පංගුවක්ද වත් කරලා තියෙන්නේ? 2කින් පංගුවක්. හරියටම බෝතලයෙන් වත් කරලා තියෙන්නේ කොච්චර පංගුවක්ද පුතේ? 2කින් පංගුවක්. හරි. දැන් ඔයාලා සරලව හිතන්න මේක. බෝතලේ තිබ්බා සම්පූර්ණයෙන් භාජන ලීටර් 5ක් පුරවල තිබ්බා. ඒකෙන් 10න් 3ක ප්‍රමාණයක් මුලින්ම අයින් කරලා සංග්‍රහ කිරීමට ඊට පස්සේ 10න් 7ක් ඉතුරු වුණා පුතේ. දැන් අන්න මේ 10න් 7න් ක්‍රම තව තියෙනවා ක්‍රම හදන්න. මුළු ප්‍රමාණයෙන් එකපාර මේ දෙනාගේ එකතු අඩු කරන්නත් අපිට පුළුවන්. නැත්තම්
මෙන්න මේ දැනට ඉතුරුලා තියෙන ප්‍රමාණයෙන් මෙන්න මේ වත් කරපු ප්‍රමාණය අඩු කරලා දාන්නත් පුළුවන්. ඒකත් හරි. එතකොට අපිට ඉතිරි ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එහෙනම් ඉතිරි ප්‍රමාණයේ භාගය ඉතිරි ප්‍රමාණයේ භාගය ඉතිරි ප්‍රමාණයේ භාගය right. අපි හොයාගමු ඉතිරි ප්‍රමාණය කොච්චරද කියලා. ක්‍රම තියෙනවා පුතේ ගොඩක්. ඔයාලට පුළුවන් ඉස්සරෝම තිබ්බ ප්‍රමාණය 1යි කියලා හිතලා ඒකෙන් මේ භාවිතයට ගත්ත 10න් 3 සහ දෙකෙන් එක එකතු අඩු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 10න් 7ක් ඉතුරුලා තිබ්බේ. ඒකෙන් මෙන්න මේ දැනට දැන් භාවිතයට ගත්ත දෙකෙන් එක අයින් කරලා දාන්න. මම එහෙම කරන්නේ. අර විදිහට පුළුවන්. 10න් 7න් අඩු කරනවා පුතේ දෙකෙන් එකක්. එහෙනම් කොච්චර පුතේ මේ හරය සමාන කරගන්න පුළුවන් 10න් 5 කියලා. මේ මෙතන කපන්න නැතුව තියාගත්තොත් ප්‍රශ්නයක් නැහැ එතකොට. 10න් 7යි. 10න් 7න් අඩු වෙන පුතේ 10න් 5ක්. තුල්ල භාගය ඇසුරින්. එතකොට එනවා පිළිතුර 10න් 2ක පංගුවක්. එහෙනම් මේක තව චුට්ටක් සුළු වෙලා පුතේ උත්තරේ එනවා 5න් 1ක් දෙකෙන් බෙදුනට පස්සේ. 5න් 1ක් එනවා. right. එතකොට ඔයාලා ලකුණු දී ලබා දීමේ පටිපාටිය ගැන කතා කරනවා නම් මේකෙදී මෙන්න මේ ප්‍රකාශය ලියාගත්තට මේකට හෝ මේකට මම මේකට දාන ගුණ කිරීමේ සම්බන්ධතාවය නිසා මේකට ලකුණයි සහ මෙන්න මේ දෙකෙන් එක ගත්තාට එක ලකුණයි. ඒ වගේම මෙන්න මේ ප්‍රකාශය ලියුවාට එක ලකුණයි පුතේ. මෙන්න මේ අවසාන පිළිතුරට එක ලකුණයි. හරි. රෝම ඉලක්කම් තුන බලමු. අවසාන රෝම ඉලක්කම. දැන් එම වාදනයේ අඩංගු වන පැණිබීම ප්‍රමාණය දැන් කොච්චරද තියෙන්නේ කියලා අපි රෝම ඉලක්කම් දෙකේ අවසානයේ හොයාගත්ත පුතේ බෝතලේ නැත්තම් සමහරවිට වාදනයේ ධාරිතාවෙන් 5න් 1ක ප්‍රමාණයක් තමයි තිබ්බේ. එහෙනම් එම ප්‍රමාණය වාදනයේ ධාරිතාවෙන් හරියටක් වන තෙක් තව පැණිබීම වත් කරන නැති. එහෙනම් මොකද කරන්නේ? අර පොඩි ප්‍රමාණයක් තිබ්බේ 5න් 1ක වගේ පොඩි ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය හරියටම භාගයක් වන තෙක් පැණිබීම වත් කරනවා. එසේ වත් කරන ලද පැණිබීම ප්‍රමාණය ලීටර වලින් දක්වනවා. right. මේක හදන්න පුතේ ක්‍රම කීපයක් තියෙනවා. මම ක්‍රම දෙකකට මේක කියලා දෙන්නම් ඔයාලට. ඉස්සෙල්ලාම මම ගත්තොත් මෙන්න මෙහෙම. අලුතෙන් අපි එකතු කරන පැණිබීම ප්‍රමාණය භාගයක් විදිහට හොයාගත්තොත් මුළු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. අපි දැන් අලුතෙන් එකතු කරන පැණිබීම ප්‍රමාණය වාදනයේ මුළු ධාරිතාවෙන් කොපමණ භාගයක්ද කියලා හොයාගත්තොත් අපිට හොයාගන්න පුළුවන් සරලව පිළිතුර. right. අපි බලමු මේක. ආයෙනම් වත් කර නැත්නම් එකතු කරන ලද පැණිබීම ප්‍රමාණයේ භාගය. පැණිබීම ප්‍රමාණයේ භාගය. කොච්චරද එකතු කරන්න පුතේ අත්තන? දැන් භාගයක් වෙන්න ඕනේලු. හැබැයි තියෙන්නේ 5න් 1යි. භාගයක් වෙන්න ඕනු තියෙන්නේ 5න් 1යි. එහෙනම් අපිට පුළුවන් එකතු කරන ප්‍රමාණය හොයාගන්න මෙන්න මේ භාගෙන් තිබ්බ ප්‍රමාණය අඩු කරන්න. එකතු කරන ප්‍රමාණය හොයාගන්න තිබ්බ ප්‍රමාණය අඩු කරන්න. එහෙනම් මම මේක සුළු කරලා උත්තරයක් ගන්නම් ඔයාලට. මේ දෙන්නගේ එකම හරයකට ගන්න පුළුවන් පුතේ අපිට 10 කියලා. 10න් මෙතනට 5යි මෙතන 10න් 2යි. එතකොට එනවා පුතේ මුළු වාදනයේ ධාරිතාවෙන් කොච්චර පංගුවක්ද එක් කරලා තියෙන මේකට භාගයක් වෙන තෙන් මුළු ධාරිතාවෙන් 10න් 3ක ප්‍රමාණයක් තමයි එකතු කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන් එකතු කළ ප්‍රමාණය අදාළ ප්‍රමාණය. එකතු කළ ප්‍රමාණය ලීටර වලින්. දැන් මුළු ධාරිතාවෙන් 10න් 3ක් නේ පුතේ නැවත එකතු කරේ. මුළු ධාරිතාවෙන් 10න් 3ක් නම් එකතු කරේ මුළු ධාරිතාවය කොච්චරද පුතා? 5යි. එහෙනම් එම නිසා එකතු කළ පැණිබීම ප්‍රමාණය. පැණිබීම ප්‍රමාණය හරි සරලයි. එහෙනම් කොච්චරද පුතේ? අර ලීටර් 5න් 10න් 3ක් තමයි එකතු කරේ. ලීටර් 5න් 10න් 3ක් තමයි එකතු කරේ. එහෙනම් සුළු කරලා උත්තරයක් ගන්න පුළුවන් අපිට 5ට 5 1යි. මෙයාට 2යි. අනේ පුතේ ලීටර් 3 බෙදෙන්න ඕනේ දෙකෙන්. කොච්චරද දෙන්නේ? ලීටර් 1.5යි. මිලිලීටර ගන්න එහෙම යන්න එපා. හේතුවක් තියෙනවා මිලිලීටර ගන්න එපා කියන්න. හේතුව අහන්නේ පුතේ උත්තරේ ලීටර්. ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන කතා කරලා ඊළඟ ක්‍රමය කියලා දෙන්න. මෙයාගේ ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන සඳහන් කරනවා පුතේ මේකට ලකුණු රෝම ඉලක්කම් 3 සඳහා ලකුණු 4ක් හිමි වෙලා තිබ්බා භාග ගැටලුවේ. එතකොට මෙන්න මේ ප්‍රකාශය ලියා ගන්නවට එක ලකුණකුත් මෙන්න මේ 10න් 3ක භාගය ලබා ගන්නවට එක ලකුණකුත්. එකතු කළ පැණිබීම ප්‍රමාණයට අදාළ මෙන්න මේ ප්‍රකාශය ලියා ගන්නවට එක ලකුණකුත්. අවසන් පිළිතුරු ලීටර වලින් දක්වලා තියෙනවා නම් එක ලකුණකුත් තමයි හිමි. right.
ඕමම චුට්ටක් අහගන්න මම ওই විදිහට මෙතන අනිත් ක්‍රමේ කියලා දෙන්න චුට්ටක් ඉඩ තියෙන විදිහට පාවිච්චි කරලා. දැන් ඔය හොයාගත්තා වගේම පුතාලා මට මේ භාගයක් විතර හොයාගන්න නැතුව අතරම ප්‍රමාණයක් විතර හොයාගන්න පුළුවන්. මොකද ප්‍රමාණයක් විතර හොයාගන්න කියන්නේ? දැන් අවසානයේ වාජනයේ ඉතුරු තිබේ වාජනයේ ධාරිතාවෙන් 5න් 1ක ප්‍රමාණයක්. අන්න පුතේ මේ 5න් 1 කියන්නේ ලීටර කොච්චරද? ලීටර 5න් 5 එකක් කියන්නේ 1 ලීටරයි. ලීටර 5න් 1 එකක් කියන්නේ 1 ලීටරයි. හරි සරලයි. එතකොට වාජනයේ ඉතුරුලා තිබ්බේ මම ඒක වගන්තිලේ හදන්නේ නැහැ. මේ වගන්තිලේ ලකුණු ලබා දීලා තියෙන්නේ. ඒකින්ද ලීටරේ මුළු ධාරිතාවයේ වාජනයේ මෙච්චරක් නේ පුතේ ඉතුරු. එහෙනම් ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය ලීටර කොච්චරද? ලීටර 1ක්. හැබැයි වාජනයේ ධාරිතාවයෙන් හරි 8ක් වුණත් ඒක පුරවනවා කියන්නේ. හරියටම භාගයක් කරනවා. එතකොට ලීටර 5න් භාගය කොච්චරද පුතේ? ලීටර 5න් භාගය කියන්නේ 2.5 ලීටර. එහෙනම් එකතු කර ප්‍රමාණය හොයාගන්න. අන්න ඒ ලීටර 2.5න් අඩු කරන්න පුතේ මේ තියෙන ලීටර 1. ඒත් ලැබෙනවා අපිට අවශ්‍ය පිළිතුර ලීටර් 1.5ක්. ලීටර් 1.5ක්. ඔන්න ඔය විදිහට පුළුවන්. මේ ක්‍රමයට අවශ්‍ය නම් මේ ක්‍රමයට හදා ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට යනවා නම් භාගයක් ඇසුරෙන් ඒ විදිහට යන්නත් පුළුවන්. අපි බලමු පුතේ දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන අපිට ලැබිලා තියෙන පුතේ පරිමිතිය හා වර්ග සම්පලය සම්බන්ධිත ගැටලුව අපි ගාන කියවලා බලමු. රූපේ දැක්වෙන්නේ ABCD ඍජුකෝණාශ්‍ර කොටසකට යා වූ අරේ මීටර් 14ක් වූ අර්ධ වෘත්තාකාර මල් පාත්‍යයකි. ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසට යා වුණ අරේ මීටර් 14ක් වෙච්ච අර්ධ වෘත්තාකාර කොටසක මල් පාත්‍යයක සැකස්මක් තමයි පුතේ මේ ගානේ සඳහන් කරන්නේ. එහෙනම් දැන් අපි හරි කියමු. මල් පාත්‍යයට පිටතින් අඳුරු කර ඇති. අඳුරු කරලා තියෙනවලු මල් පාත්‍යයට පිටතින්. ඒ කියන්නේ මේක මල් පාත්‍ය එයාට පිටතින් කොටස් දෙකක් ඍජුකෝණාශ්‍රාකාර කොටස් දෙකේ ගල් අතුර ඇත. එහෙනම් මේ දෙකේ මොනවද අතුරලා තියෙන්නේ පුතේ? ගල් අතුරලා තියෙනවා. එහෙනම් බලමු ප්‍රෝමිලක්කම් 1. මල් පාත්‍යයේ ඍජුකෝණාශ්‍ර කොටසේ BC දිග සොයන්න. අනේ පුතේ මල් පාත්‍ය කියන්නේ මෙයා සහ මෙයාගේ එකතුව. අනේ එයාගේ ඍජුකෝණාශ්‍ර කොටසේ BC ගේ දිග හොයන්න කියලා කියනවා. BC ගේ දිග. දැන් කොහොමද BC ගේ දිග හොයාගන්නේ? ඔයාලා දන්නවා මේක ඍජුකෝණාශ්‍ර කොටසක් නම් මේ දිගට මේ දිග මෙයාට මෙයා සමානයි. හරි. එහෙනම් අපිට කියලා දෙනවා පුතේ මේක හොයාගන්න දත්තයක් අරය මීටර් 14ක්. අරය මීටර් 14ක් කියන පුතේ අපිට මෙහෙම ලකුණු කරොත් මීටර් 14 මීටර් 14 ලකුණු කරොත් මේ විදිහට 14යි මීටර්. අපි මේ පැත්තට 14යි මීටර්. එහෙනම් ඔයාලට පුළුවන් මේ දෙක එකතු කරලා විස්කම්බය හදාගන්න. විස්කම්බය කියන්නේ සමානයි මීටර් 28ක්. එතකොට මීටර් 28න් පුතා මේ වගේ 7 කෑලි දෙකක් අඩු වෙනවා. 28න් 7 කෑලි දෙකක් අඩු වෙනවා. ඒ කියන්නේ 14ක් අඩු වෙන්න ඕනේ. එතකොට එනවා BC දිග. එහෙනම් අපි හොයාගමු BC සමානයි 28ක් මීටර් වලින් අඩු කරන්න ඕනේ පුතේ මීටර් 14ක්. එනවා උත්තරේ මීටර් 14ක්. මීටර් 14ක්. එතකොට ලකුණු ලබා දෙන විදිය කිව්වොත් ඔයාලගේ රෝමිලක්කම් 1 සඳහා 1 ලකුණක් පමණයි හිමි වෙන්නේ පුතේ. හැබැයි ඉතින් මේ පියවර දක්වමින් සුළු කරන්න හොයාගන්න විදිය මෙයාට හම්බුනේ 1 ලකුණක ප්‍රමාණය. 1 ලකුණක ප්‍රමාණය. right. අපි බලමු රෝමිලක්කම් 2. මල් පාත්‍යයේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය සොයන්න. මල් පාත්‍යයේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. අර්ධ වෘත්තයක් කියන්නේ මෙන්න මෙයා. අර්ධ වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය අපි දන්නවා පුතේ. 5r වර්ගයෙන් භාගයක්. භාගයේ 5r වර්ගය. එහෙනම් දෙකෙන් එකයි 5 වෙනකොට පුතේ අපිට දෙන්න තියෙනවා 7න් 22 නැත්නම් 22 බෙදීම 7 යොදා ගන්න. 5 r වෙනකොට පුතේ අරය කොච්චරද 14ක්. එහෙනම් 14 ගුණ කිරීම 14ක් r වර්ගය නිසා. මේක පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. දෙකට දෙකේව 1යි 14 දෙකේව 14 දෙකේව 7යි. 7ට 7 ඒවා 1යි මෙයාට 1යි. එහෙනම් 22 වරක් 14. 22 වරක් 14. අපි සුළු කරලා ගමු. 14 ඒවා දෙකක් 28න් 8 දැම්මා පුතේ දෙකක් ඉතුරුයි. 14 ඒවා දෙකක් 28යි 28යි දෙකයි 30යි. එහෙනම් එනවා උත්තරේ 308ක්. හැබැයි පුතේ වර්ග මීටර වෙන්න ඕනේ. වර්ග මීටර වෙන්න ඕනේ. එතකොට ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන කිව්වොත් දෙවෙනි ගැටලුවේ රෝමිලක්කම් 2 සඳහා ලකුණු 2ක ප්‍රමාණයක් තමයි ඔයාලට හිමි වෙන්නේ. ඒ හිමි වෙන්නේ පුතේ මෙන්න මේ පියවර ලියනවාට 1 ලකුණයි. මේ පියවර ලියනවාට 1 ලකුණයි. අවසාන පිළිතුරට 308යි වර්ග මීටර ගත්තට 1 ලකුණයි. එතකොට ඔයාලා බැරි වෙලා හරි 308ක් වර්ග මීටර විතරක් දාලා දෙනවා කොහෙද සුළු කරලා ඔයාලට ලකුණක් අහිමි වෙනවා. ඒකින්ද මතක ඇතුව ලියද්දී අනිවාර්යෙන් අදාළ පියවරවල් සමගම ස්ට්‍රක්චර් එකේ උත්තර ලියන්න. ස්ට්‍රක්චර් එකේ නෙවෙයි කෝකේ උනත් අදාළ පියවරවල් සහිතව පිළිතුර ලබා දුන්නා නම් තමයි හොඳ. නැත්නම් ඔයාලට ලකුණක් අහිමි වෙනවා. ඔයාලට පේනද? ඒතකොට මේක විතරක් ලියලා දෙනවා මේ ලකුණ ඔයාලට හම්බ වෙන්නේ නැහැ. මේක හරි පැහැදිලි කාරණයක්. එහෙනම් අපි බලමු රෝමිලක්කම් 3.
අපි රෝම ඉලක්කම් තුන බලමු. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය ගල් අතුර ඇති කොටස් දෙකේ වර්ගඵල වල එකතුවට සමාන නම් ඍජුකෝණාශ්‍ර කොටසේ AB දිග සොයන්න. ඍජුකෝණාශ්‍ර කොටසේ AB දිග සොයන්න. හරි. එතකොට කියන්නේ පුතේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. අපි රෝම ඉලක්කම් දෙකේ හොයාගත්තා. ඔයාලට මතක ඇති වර්ග මීටර 308ක් කියලා. වර්ග මීටර 308ක් කියලා. එතකොට එයාගේ වර්ගඵලය මෙන්න මේ ගල් අතුරල තියෙන කොටස් දෙකේ වර්ගඵලයන්ගේ එකතුවට සමානයි. හැබැයි ඔයාලා දන්නවා ගල් අතුර ඇති කොටස් දෙක කියන මෙන්න මේ දෙන්නගේ වර්ගඵලයන් සමාන වෙන්න ඕනේ. හේතුව දිගත් පුතේ ඍජුකෝණාශ්‍රයක් නිසා එකම අගය තියෙන්නේ. ඒ වගේම පළලත් ලකුණු කරලා තියෙනවා මීටර 7 බැගින් එහෙනම් වර්ගඵලයන් දෙකම එක හා සමානයි. එහෙනම් අපිට පුළුවන් පුතේ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. එතෙන්ට මෙයා එක්කෙනෙක්ගේ වර්ගඵලය වගේ දෙගුණයක් සමාන වෙනවා අර්ධ වෘත්තයේ වර්ගඵලයට. එහෙනම් අපි සම්බන්ධතාවය ගොඩනගනවා AB ගේ දිග තමයි හොයන්න කියන්නේ. අර්ධ වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය ගල් අතුර ඇති කොටස් දෙකේ වර්ගඵලවල එකතුවට සමාන නම් ඍජුකෝණාශ්‍රාකාර කොටසේ AB දිග. එහෙනම් AB සම්බන්ධ කරන්න ඕනේ පුතේ අපේ සම්බන්ධතාවයට. එහෙනම් මම මෙන්න මෙහෙම ලියනවා. 7 වාරයක් AB. 7 වාරයක් AB වගේ දෙගුණයක් 7 වාරයක් AB. ඒක උඩ ලැබෙනවා පුතේ මේක ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය. හැබැයි ඒ වගේ දෙගුණයක් සමාන වෙනවා අර්ධ වෘත්තයේ වර්ගඵලයේ වර්ග මීටර 308ට. වර්ග මීටර 308. එහෙනම් AB යුක්ත කරගන්න දෙපැත්තම පුතේ බෙදනවා. මෙයා 2කින් බෙදුවා සහ 7න් බෙදුවා. මෙයාත් 2කින් බෙදුවා 7න් බෙදුවා. එතකොට මේක සුළු වෙලා යනවා පුතේ ලස්සනට. AB ගේ අගය ලැබෙනවා අපිට පිළිතුරක් විදිහට. 2කට 2 ඒවා එකයි. මෙයා බෙදනවා පුතේ 154යි. එහෙනම් 7න් බෙදලා දාන්න ඕනේ. 4ට 7 ඒවා එකයි. 15ට 7 ඒවා 2යි. ඉතුරු එකයි 17ට ආයෙත් 2යි. එහෙනම් එනවා පුතේ AB දිග සඳහා පිළිතුර මීටර් 22ක්. AB ගේ දිග සඳහා පිළිතුර එනවා මීටර් 22ක්. right. ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන කියලා කිව්වොත් අර මෙන්න මේ සම්බන්ධය ගත්තට 7යි AB වගේ දෙගුණයක් 308ට සමානයි කියලා සම්බන්ධතාවය ගොඩනගුවට පුතේ ඒක ලකුණුකුත් අවසන් පිළිතුරේ ඒකකයේ සමග අවසන් පිළිතුරට ලකුණු එකකුත් තමයි ලැබිලා තියෙන්නේ. තව රෝම ඉලක්කම් එකක් ඉතුරුයි. රෝම ඉලක්කම් 4 අපි බලමු ඒක කොහොමද. ඉලක්කම් 4. මුළු මල් පාත්‍රයේ පරිමිතිය සොයා එම පරිමිතියට සමාන පරිමිතියක් ඇති. අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් ඇති ඍජුකෝණාශ්‍රයක දිග සොයන්න. හරි. දැන් කියනවා පුතේ මුළු මල් පාත්‍රයේ පරිමිතිය හොයන්න ඉස්සෙල්ලාම. අපි දන්නවා මුළු මල් පාත්‍රයට අදාළ වෙන්නේ මොනවද? මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස සහ මෙන්න මේ ඍජුකෝණාශ්‍රාකාර කොටස. එහෙනම් පරිමිතිය කියන સિદ્ધාන්තය මතක් කරොත් පුතේ වටේ දිග. එහෙනම් අපි ඉස්සෙල්ලාම මුළු මල් පාත්‍රයේ පරිමිතිය සොයාගමු. හරි. එහෙනම් පරිමිතිය. කොච්චරද පුතේ කොහොමද පරිමිතිය ලැබෙන්නේ? පරිමිතිය කියන්නේ වටේ දිගට අනුව. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ චාප දිග හොයාගන්න ඕනේ. මෙන්න මේ චාප දිග හොයාගන්න. චාප දිගක් හොයන්න පුතේ 2πr 2πr ගෙන් හරියටම භාගයක් තමයි මෙයාගේ තියෙන්නේ. එහෙනම් 5r වෙන්න ඕනේ. 5r කියන්නේ අරයව 22 බෙදීම 7 ගුණ කිරීම අරය කොච්චරද පුතේ? අරය 14යි. එහෙනම් ඔන්න අපි යා ගත්තා. ඒ ඇවිල්ලා හොයාගත්ත පුතේ චාප දිග 5r 2πr ගෙන් භාගයක් 5r. එහෙනම් මෙයාට එකතු වෙන්න ඕනේ පුතේ තවත් මෙන්න මේ වගේ කෑලි දෙකක් නේ. AB වගේ කෑලි දෙකක්. AB වගේ කෑලි දෙකක් කියන්නේ අපි හොයාගත්තා 22 ඒවා දෙකක්. එහෙනම් මේකට එකතු වෙන්න ඕනේ 22 ඒවා දෙකක්. ඒ වගේ පුතේ තවත් එකතු වෙන්න ඕනේ මෙන්න මේ 7 ඒවා දෙකක් නේ. මොකද 7 ඒවා දෙකක් මේ කෑලි දෙකත් එකතු වෙන්න ඕනේ. එහෙනම් 7 ඒවා දෙකක්. right. ඊට පස්සේ එච්චරද? නෑ නෑ තවත් තියෙනවා පුතේ මෙන්න මේ BC දිග අපි රෝම ඉලක්කම් 1 හොයාගත්තා මීටර් 14ක්. right. දැන් ඔන්න ඔය ටික සුළු කරලා එකතු කරන්න. අපිට මෙතන පොඩි සුළු කිරීමක් තියෙනවා පුතේ. මම මෙතන බ්‍රැකට් එකක් දාන්නම්. මේක සුළු කරනවා 7ට 7 ඒවා එකයි මෙයාට 2යි 22 ඒවා දෙකක් 44යි. එකතු කිරීම 22 ඒවා දෙකක් පුතේ ඒත් 44යි. එකතු කිරීම 7තරක් 2 14යි. දාන මෙතනක් තියෙනවා පුතේ 14ක්. එහෙනම් ඔන්න අපිට මුළු එකතු ගන්න පුළුවන් පුතේ 44යි 44යි එකතු වුණාම 88යි 88ට 28ක් එකතු වෙන්න ඕනේ 88ට 28ක් ඔයාලා එකතු වුණාම ඒ පුතේ උත්තරේ 116ක් මීටර 116ක්. right. දැන් අපෙන් අහන්නේ පුතා මේ වගේ පරිමිතියක් සහිත ඒ වගේම අර්ධ වෘත්තයේ විස්කම්භයට සමාන පළලක් සහිත. එතකොට අපි දන්නවා ඍජුකෝණාශ්‍රයක් කියන්නේ පුතේ දිග පළල සමාන වෙච්ච එකක්. දිග පළල සමාන වෙච්ච එකක්. එහෙනම් මෙයාගෙන් අපිට පුළුවන් පුතේ මේ පරිමිතිය හරිනව දෙකට බෙදන්න. මොකද දිගනේ යන්නේ. පරිමිතිය දෙකට බෙදන්න. එතකොට මේ බද්ධපාද යුගලයක ඓක්‍ය තමයි ලැබෙන්නේ පුතේ 116 දෙකෙන් බෙදුවම
ඔයාලට එන උත්තරයක් 58ක්. අන්න ඒ 58න් අඩු වෙන්න ඕනේ පුතේ මෙන්න මේ අර්ධ වෘත්තයේ විස්කම්භය වෙච්ච 28. එතකොට ලැබෙනවා ඍජු කෝණාශ්‍රයේ දිග. එහෙනම් අපිට පුළුවන් සම්බන්ධතාවය ගොඩනගා ගන්න මෙන්න මෙහෙම. ඍජු කෝණාශ්‍රයේ දිග අපිට ලැබෙන්නේ චූටි ඉඩ ප්‍රමාණයක් නිසා ලියනකොට හරි දේ කෙටියෙන් ලියන්න. එතකොට දිග හොයාගන්න පුළුවන් පුතේ අපිට ඍජු කෝණාශ්‍රයේ දිග සමානයි මෙයාගේ 116 පරිමිතිය බෙදනවා පුතේ දෙකෙන්. එතකොට ලැබෙනවා දිග සහ පළලේ එකතුව. පරිමිතිය දෙකෙන් බෙදුනම ලැබෙන්නේ දිගයි පළලේ එකතුව මෙයාට. එහෙනම් එයාගෙන් අඩු වෙන්න ඕනේ අදාළ විස්කම්භයට සමාන පළල 28ක්. හරි. එහෙනම් උත්තරයක් එනවා පුතේ 116 දෙකෙන් බෙදුනම 58යි. එයාගෙන් අඩු වෙන්න ඕනේ 28ක්. එහෙනම් ලැබෙනවා පුතේ පිළිතුර මීටර් 30ක්. පිළිතුර මීටර් 30යි. right. එතකොට අපි බලමු පුතේ ලකුණු ලබා දීමේ පටිපාටිය කොහොමද? මේ පිළිතුර ලකුණු දෙකක් ලැබෙනවා පුතේ. සම්බන්ධතාවයේ නිවැරදිව ලියාගත්තට ලකුණු 2යි. ඊට අමතරව මේ පිළිතුරු ලබා ගත්තට පුතේ 1 ලකුණයි. 116 මීටර ලබා ගත්තට. ඒ වගේම මෙන්න මේ සම්බන්ධතාවයට 1 ලකුණයි. ඒ වගේම අවසන් පිළිතුර මීටර 30ට 1 ලකුණක් විදිහට තමයි ඔයාලගේ පරිමිතිය හා වර්ගඵලයේ ගැටලුවේ ලකුණු 10 වෙන් වුනේ. තුන්වෙනි ගාන විදිහට අපිට ලැබිලා තියෙන පුතේ ප්‍රතිශත පාඩම සම්බන්ධ ගානක්. බලමු මේ නෝටිස් එකක් දාලා තියෙන ඉතින් ඉස්සරෝම එක්තරා නගර සභාවක් නිවාස සඳහා ඒවායේ වාර්ෂික තක්සේරු වටිනාකම අපි දන්නවා පුතේ වරිපණම් බද්දක් ගැන වෙන්නරි කියන්නේ මොකද වාර්ෂික තක්සේරු වටිනාකම සම්බන්ධ කරපු ගමන් අපි දන්නවා ඒ කියන්නේ කවුරු ගැන කියලාද වරිපණම් බද්දක් කියලා. මේ පල්ලෙහාත් තියෙනවා. එක්තරා නගර සභාවක් නිවාස සඳහා ඒවායේ වාර්ෂික තක්සේරු වටිනාකමින් 112ක වරිපණම් බදු මුදලක් වාර්ෂිකව අය කරයි. එහෙම තමයි ඇඩ් එක දාලා තියෙන්නේ. රෝමිලකන් එකේ කියනවා පුතේ මෙන්න මෙහෙම කතාවක්. කමල් සතු නිවසේ වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 15000කි. ඔහු ගෙවිය යුතු වාර්ෂික වරිපණම් බදු මුදල ගණනය කරන්නේ නැත්නම් කොපමණද කියලා තමයි අහන්නේ. right. එහෙනම් අපි දන්නවා පුතේ වරිපණම් බද්දක් හැම වෙලේම අය කරන්නේ එම ගොඩනැගිල්ලේ එහෙම නැත්නම් නිවසේ එහෙම නැත්නම් ඉඩමේ වගේ දෙයක වාර්ෂික තක්සේරු වටිනාකමින් 100 ප්‍රමාණයක් විදියට. එහෙනම් 100ට කීයක්ද පුතේ අය කරනවා කියන්නේ 112ක්. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් වාර්ෂික වරිපණම් බදු මුදල 15000න් 112ක් ප්‍රමාණයක්. එහෙනම් වරිපණම් බදු මුදල කොච්චරද පුතේ? රුපියල් 15000න් 112ක් ප්‍රමාණයක් අපි ලියනවා 112යි කියලා. එහෙනම් මේක සුළු ගන්න ඕන පුතේ බිංදු දෙකට බිංදු දෙකක් සුළු වෙලා ගියා. 150 12ක් මතක තියාගන්න පුතේ රුපියල් දාන්න නැත්නම් තමයි සමාන ලකුණු උඩ දාන්න වෙන්නේ නැත්නම් මේ පැත්තෙන් දාන්න වෙන්නේ. මතක තියාගන්න ඒවා. 150 ඒවා 12ක් නේද පුතේ? 12 වරක් බිංදු බිංදුව. 12 වරක් 5 60යි. 60න් බිංදුවෙන්ම 6ක් ඉතුරුයි. මාත් එක්ක ඔයා කියන්නේ නැත්නම් පුරු වෙන්නේ නැහැ. 12 වරක් බිංදුව බිංදුවයි 12 වරක් 5 60න් බිංදුවෙන්ම 6ක් ඉතුරුයි. 12 වරක් එක 12යි 12යි 6යි 18යි. 12යි 6යි 18යි. එහෙනම් පුතේ වරිපණම් බද්ද විදියට වාර්ෂිකව කමල් ගෙවන්න ඕනේ රුපියල් 1800ක ප්‍රමාණයක්. ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන සඳහන් කරනවා නම් රෝමිලක්කම් 1 සඳහා ඔයාලට ලැබිලා තියෙන පුතේ ලකුණු 2ක ප්‍රමාණයක්. මේ ලකුණු දෙක හම්බ වෙන්නේ සුපුරුදු පරිදි. බලන්න දැන් ඉස්සෙල්ලා ගණන් දෙකක අපි කතා කරා. සුපුරුදු පරිදි ලකුණු දෙකක් කියපු ගමන් ඔයාලා දන්නවා මොනවද කියලා. අවසාන පිළිතුරු ලකුණු දෙකම දෙන්නේ නැහැ පුතේ. මෙන්න මේ සම්බන්ධතාවය ලියාගත්තට එක ලකුණුකුත් අවසන් පිළිතුර 1800 සඳහා රුපියල් සමග එක ලකුණුකුත් විදියට තමයි ඔයාලට ලකුණු ලැබිලා තියෙන්නේ. රෝමිලක්කම් දෙක බලමු පුතේ. කමල් තම නිවස මාසයකට රුපියල් 9000 බැගින් වර්ෂයකට කුලියට දී මුළු කුලිය මුදල එකවර ලබා ගන්නවලු පුතේ. නිවසේ වාර්ෂික වරිපණම් බදු මුදල ගෙවා නිවසේ නඩත්තු කටයුතු සඳහා රුපියල් 8200ක් වියදම් කළ පසු කමල්ට ඉතිරි වන මුදල සොයන්නලු. එතකොට අපි දන්නවා 1700ක් ගෙවනවා කියලා කිව්ව පුතේ වාර්ෂික වරිපණම් බදු විදියට. ඊට අමතරව මෙයා කියනවා තවත් රුපියල් 8200ක් වැය කරනවලු කොච්චරක් මොනවටද? නිවසේ නඩත්තු කටයුතු සඳහා. එතකොට මෙයා ආදායමක් විදියට ඉන්නේ පුතේ මාසික කුලිය. හැබැයි මෙයා මාස්පතා නෙවෙයි එක ගන්නවා කියන්නේ අවුරුද්දක කුලිය එකපාර අරගෙන. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයාගන්න පුතේ වර්ෂයකට මෙයාගේ කුලිය මුදල. වර්ෂයකට මෙයාගේ කුලිය මුදල. එහෙනම් වර්ෂයට අදාළ කුලිය මුදල. කොච්චරද දෙන්නේ? රුපියල් 9000 ඒවා 12ක්. රුපියල් 9000 ඒවා 12ක්. එහෙනම් එනවා පුතා රුපියල් වලින්
9 12 108යි. අගට බිංදු 3. එහෙනම් රුපියල් 1,08,000ක මුදලක් ලැබෙනවා පුතේ වර්ෂයකට කුලිය විදියට. 1,08,000ක මුදලක් ලැබෙනවා වර්ෂයකට කුලිය විදියට. දැන් අපි දැනගන්න ඕනේ වියදම් මොනවද තියෙන්නේ පුතේ. වියදම් තියෙන්නේ 1,800ක් තිබ්බා. 1,800ක් තිබ්බා පුතේ. අපේ වරි පණම් බද්ද ඊට පස්සේ 8,200ක මුදලක් නඩත්තු වියදම් සඳහා. එහෙනම් ඉතිරි මුදල අපිට හොයාගන්න පුළුවන් ඍජුව මෙන්න මෙහෙම. එම නිසා ඉතිරි මුදල මෙන්න මේ 1,08,000න් පුතේ අඩු කරලා දාන්න ඕනේ දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්න? වරි පණම් බද්ද 1,800කුත්. ඊට අමතරව මෙයාට එකතු වෙන්න ඕන පුතේ මෙන්න මේ 8,200. 8,200. එහෙනම් ඔයාලට 1,08,000න් අඩු වෙලා යන්න ඕනේ පුතේ රුපියල් 10,000ක්. රුපියල් 10,000ක්. එහෙනම් මෙයා අඩුලා වෙනවා රුපියල් 98,000ක් තමයි මෙයාගේ අතේ ඉතුරු වෙන කාගේ අතේද? කමල්ගේ අතේ ඉතිරි වෙන්නේ. රුපියල් 98,000ක් තමයි කමල්ගේ අතේ ඉතිරි වෙන්නේ. ලකුණු ලබා දීමේ පටිපාටි ගැන කියනවා නම් රෝමිලක්කම් දෙක සඳහා පුතේ ලකුණු 4ක ප්‍රමාණයක් හිමි වුණා. එතකොට හිමි වෙන්නේ පුතේ මෙන්න මේ ප්‍රකාශන එක ලකුණකුත්. ඒක මතක තියාගන්න මේවා ඉතාමත් වැදගත් දේවල්. මෙයාට එක ලකුණකුත්. මේ ප්‍රකාශනයේ දැන් මෙයා වෙනම හොයා ගන්නවා නම් එයාට ලකුණක් වෙනම හම්බ වෙනවා. නැත්තම් මේ ප්‍රකාශනය ලියා ගන්නකොට එකයි. මේ අවසාන පිටුරට එකයි විදිහට තමයි ලකුණු 4 වෙන් වෙලා තියෙන්නේ. තව රෝමිලක්කම් එකක් තියෙනවා අපි ඒක. හරි. රෝමිලක්කම් 3 සහ අවසාන රෝමිලක්කම කමල්ට ඉතිරි වෙන මුදල කොච්චරද පුතේ ඉතිරි උනේ රෝමිලක්කම් දෙකේ අවසානයේ එයාට ඉතුරු තිබ්බා රුපියල් 98,000ක මුදලක්. මුදල කොටසක මිල රුපියල් 40ක් වන සමාගමක කොටස් මිලදී ගැනීමට ආයෝජනය කරයි. එහෙනම් 98,000ම යොදවලා පුතේ රුපියල් 40 කොටස් මිලදී ගන්නවලු. right. ඊට පස්සේ සමාගමක කොටස් මිලදී ගැනීමට ආයෝජනය කරයි. වර්ෂයක් අවසානයේදී ඔහුට රුපියල් 7,350ක ලාභාංශ ආදායමක් ලැබෙනවා. ඉතින් ඔයාලා දන්නවා කොටස් වල පොළ පාඩමේදී අපි විස්තර කරනවා මේ ලාභාංශ ආදායම කියන්නේ මොකද්ද පුතේ? එයා ලබා ගන්න කොටස් වලට සාපේක්ෂව කොටස් ප්‍රමාණයට සාපේක්ෂව එක කොටසකට මෙච්චරක් දෙනවා කියලා කියපුවම කොටස් සියල්ලම සඳහා ලැබෙන මුළු ආදායම තමයි පුතේ ලාභාංශ ආදායම කියලා. නැත්නම් කොටස් එකකට ලාභේ රුපියල් 5ක් කියලා හිතමු අපි. එක කොටස රුපියල් 5 ගාන දෙනවා නම් ඒ කොටස් සියල්ලම ලැබිච්ච ආදායම. හැබැයි මෙයාලා දන්නේ නැහැ මේ ගානේ අහන්නේ අපෙන් ලැබේ නම් සමාගම කොටසක් සඳහා වාර්ෂිකව ගෙවනු ලබන ලාභාංශ මුදල කොපමණද? එහෙනම් අහන්නේ පුතේ ඒ එක කොටසකට කීයක් ගෙවනවද කියලා තමයි. හැබැයි අපි දන්නවා කොටස් ඔක්කොටම රුපියල් 7,350ක් ගෙවනවා. කොටස් ඔක්කොටම 7,350ක් ගෙවනවා. එහෙනම් අපි දැනන් හිටියනම් හරි කොටස් කීයක් තියෙනවද කියලා නේ. එහෙනම් කොටස් ගාන හොයාගන්න පුළුවන් පුතේ 98,000ක මුදලේ රුපියල් 40 කොටස් කීයක් තියෙනවද කියලා හොයාගත්තා. එහෙනම් ඉස්සෙල්ලාම අපි හොයාගමු පුතේ කමල් මිලදීගත් කොටස් ගන්න. අපිට පුළුවන් කොටස් ගන්න හොයාගන්න. කොටස් ගන්න. ඉතින් බෙදන එක පවා ලියන්න පුතා. 98,000 බෙදන්න ඕනේ පුතේ මේක රුපියල් වලින් බෙදන්න ඕනේ රුපියල් 40. එහෙනම් බෙදලා දාමු. බිංදුවට බිංදුව කැපිලා ගියා පුතා. එතකොට එනවා කොටස් වලට රුපියල් එන්නේ නැහැ පුතේ කොටස් ප්‍රමාණය විතරයි. 4ට 4 ඒවා 1යි 9ට 2යි ඉතුරු 1යි. එහෙනම් 18ට 4යි. ඉතුරු දෙකක් තියෙනවා පුතේ 20ට 5යි. අගට බිංදුවයි. ඒ කියන්නේ කොටස් 2450ක්. කොටස් 2450ක ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. right. එතකොට මෙන්න මේ 2450ටම තමයි පුතේ රුපියල් 7,350ක ලාභාංශයක් ලැබිලා තියෙන්නේ. එහෙනම් එක කොටසකට කොච්චර ලාභාංශය ලැබුණාද කියලා හොයාගන්න පුළුවන් අපිට. මුළු ලාභාංශය අදාළ කොටස් ගානෙන් බෙදලා දෙන්න නම්. එහෙනම් කොටසක ලාභාංශය රුපියල් 7,350 බෙදලා දාන්න ඕනේ පුතේ අදාළ කොටස් ප්‍රමාණය 2,450. right. අපිට පුළුවන් මේක 50න් බෙදලා දාන්න. අපිට පුළුවන් මේක සුළු කරන්න 2,450ට 50 වලම. 2,450ට 50 ඒවා තියෙනවා. 245ට 50 ඒවා 4යි. 245ට 50 ඒවා 4යි. එතකොට 45ක් ඉතුරුයි පුතා. 450ට 9. 450ට 9. අපි මෙයත් බෙදලා දාමු ওই විදිහටම 50. 73ට 50 ඒවා 1යි පුතේ. 23ක් ඉතුරුයි. එතකොට අගට පහ වෙනවම 235යි. 235ටත් පුතේ 4ක් තමයි තියෙන්නේ. තවත් 35ක් ඉතුරුයි. 350ට තියෙනවා පුතේ 50 ඒවා 7ක්. 350ට 50 ඒවා 7ක්. එහෙනම් මේක ලස්සන සුළු වෙලා පුතේ 49 49 ඒවා 1යි මෙයාට 3යි. එහෙනම්
කොටසකට හිමි වෙලා තියෙන ලාභාංශය එනවා පුතා රුපියල් 3ක මුදලක්. කොටසකට හිමි වෙලා තියෙන ලාභාංශය රුපියල් 3ක මුදලක්. හරි. ලකුණු ලබා දීමේ පටිපාටි ගැන සඳහන් කරොත් පුතේ අවසාන රෝම ඉලක්කමට පළවෙනි එකට 2ක් තිබ්බා. දෙවෙනි රෝම ඉලක්කවල ලකුණු 4ක් වෙන් වෙලා තිබ්බා. මේකට පුතේ ලකුණු 4ක ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ ලකුණු ටික දාගන්න. එතකොට මෙන්න මේ බෙදීම දැක්කුවාට පුතේ එක ලකුණයි. එතකොට පළවෙනි වගන්තිර ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙන්න මේ කොටස් ගන්න හොයාගත්තාට එක ලකුණයි. සහ මෙන්න මේ අනුපාතය දැක්කුවාට නැත්නම් බෙදීම දැක්කුවාට එක ලකුණයි. සහ රුපියල් 3 කියන කොටසක ලාභාංශය ලබා ගත්තට එක ලකුණක් විදිහට තමයි ලකුණු ලැබිලා තියෙන්නේ. right. අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. සම්භාවිතයට අදාළ ගැටලු. සම්භාවිතාව පාඩමට අදාළ ගැටලු පුතේ කොටස් දෙකකින් සමන්විතව තමයි 2020 ප්‍රශ්න පත්‍රයේදී ලැබිලා තියෙන්නේ. A කොටස සහ B කොටස කියලා අපි මුලින්ම A කොටස ගැන සාකච්ඡා කරමු. ළමයින් සඳහා වූ සාදයකදී බෑගයක් තුළ වූ බෝල අතරින් එක් බෝලයක් අහමුලෙස ඉවතටගෙන එය ආපසු නොදමා තවත් බෝලයක් ඉවතට ගැනීමේ ක්‍රීඩාවක් විය. බෑගය තුළ සර්වසම රතු පාට බෝල දෙකක් එයා හඳුන්වන පුතේ රතු පාට බෝල දෙක R1 සහ R2 ලෙස සහ නිල් පාට බෝලයක් එයා කැපිටල් B අකුරුනුත් කහ පාට බෝලයක් ඒ කියන්නේ කැපිටල් Y අකුරුනුත් සහ කොළ පාට බෝලයක් එයා හඳුන්වලා දෙන පුතේ කැපිටල් G අකුරෙන් වේ. රෝම ඉලක්කම් 1 කියනවා ඉහත ක්‍රීඩාවට අදාළ නීති අවකාශය කතින ලකුණු යොදා ගැනීමෙන් කොටුදල මත ලකුණු කරන්න. කතින ලකුණු යොදා ගැනීමෙන් කොටුදල මත ලකුණු කරන්න. දැන් මෙන්න මෙහෙමයි පුතේ. සම්භාවිතාවයේ මේ ගැටලුව ආකාර දෙකකින් ප්‍රධාන වශයෙන් ඉන්නේ. එක ආකාරයක් තමයි පුතේ අර එළියට ගන්න එක නැවත ඇතුළට දානවා. එහෙම නැත්නම් ප්‍රතිස්ථාපන සහිත කියලා කියනවා. දැන් මේකෙදි කියන්නේ පුතේ මේ ගන්න පන්දුව නැවතත් ඇතුළට බෑග් එක ඇතුළට යොමු කරන්නේ නැහැ. එහෙනම් මේක අපි හඳුන්වන පුතේ ප්‍රතිස්ථාපන රහිත. ඒ කියන්නේ එකම සිදුවීම දෙවතාවෙදිම සිදු වෙන්න බෑ. තව විදිහකට කියනවා නම් පළවෙනි වර පුතේ මේ කොටුදල මම ලකුණු කරගෙන තියෙනවනේ පුතේ පළවෙනි ගැනීම සහ දෙවෙනි ගැනීම විදිහට. ඒතකොට මේ සිරස් අක්ෂයෙන් පළමු ගැනීමත් තිරස් අක්ෂයෙන් දෙවන ගැනීමත් ලකුණු කරලා තියෙනවා. ඒතකොට R1 කියන එක්කෙනා නැත්නම් රතු පාට එක කියන පන්දුව පළවෙනි වර ලැබිලා දෙවෙනි වරත් පුතේ එයා ලැබීමේ සම්භාවිතාවක් නැහැ. ඒ කියන්නේ ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි R2 කියන පන්දුව පළවෙනි වර අරගෙන දෙවෙනි වරත් R2 කියන පන්දුව ලැබීමේ හැකියාවක් නැහැ. හේතුව ඒ පන්දුව එකපාරක් එළියට ගත්තම පළවෙනි පාර අහු වුණොත් දෙවෙනි පාර ගන්න එයා ඇතුලේ නැහැ. එයා ඉන්නේ එළියේ. ඒ වගේ සිදුවීම් තියෙනවා පුතේ නැවතත් පන්දුව මල්ලට දානවා කිව්වොත්. හැබැයි එහෙම කියන්නේ අහමුලෙස ඉවතටගෙන එය ආපසු නොදමා තවත් බෝලයක් ඉවතට ගෙන කියලා තමයි කියන්නේ. එහෙනම් ප්‍රතිස්ථාපන රහිත ක්‍රියාවක්. එහෙනම් අපි යන්න ඕනේ පුතේ මෙන්න මේ R1 කියන එක R2 BB YY GG කියන සිදුවීම් වෙන්න බැරි සිදුවීම් විදියට තමයි. එහෙනම් ඒ සිදුවීම් ටික නැත්නම් අපි කියනවා මේ විකර්ණයේ ඔස්සේ සිදුවීම් හැම වෙලේම විකර්ණයේ ඔස්සේම කියලා කතාවක් නැහැ. මේ සිදුවීමට අදාළව නම් මේ සිද්ධියට මේ ක්‍රීඩාවට අදාළව නම් කොටුදැලේ ලකුණු කරනකොට පුතේ මේ විකර්ණයේ ඔස්සේ සිදුවීම් ටික සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එයා ඇරෙන්න ඊතුරු සිදුවීම් ටික මම මෙහෙම ලකුණු කරනවා. සමා වෙන්න මෙතන ලකුණු. ඒක අයින් වෙන්න ඕනේ. right. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් කොටුදැලේ අදාළ ක්‍රීඩාවට අදාළ වන සිදුවීම් ටික ලකුණු කරන්න. right. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. ක්‍රීඩාවෙන් ජය ගැනීමට නම් පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක් ඉවතටගෙන. එහෙනම් ක්‍රීඩාවෙන් ජය ගන්න නම් මොකද වෙන්න ඕනේ පුතේ? පළවෙනි පාර එක්කෝ නිල් පාට පන්දුවක් එහෙම නැත්නම් කහ පාට පන්දුවක් ඉවතට ගන්න ඕනේ. පළවෙනි පාර ගන්න ඕනේ මොකද පුතේ? ක්‍රීඩාවෙන් ජය ගැනීමට නම් පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක් ඉවතට ගන්න ඕනේ. එහෙනම් පළවෙනි ගැනීම විදිහට අපිට තියෙන්න පුළුවන් මොනවද පුතේ? නිල් පාට බෝලයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කහ පාට බෝලයක් තියෙන්න පුළුවන්. එක්කෝ නිල් පාට එකක් වෙන්න පුළුවන්. එක්කෝ කහ පාට එකක් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න පළවෙනි ගැනීම. එයාට අදාළව අපි බලන්න ඕනේ පුතේ මෙන්න මේ තීරු දෙකේ. එක්කෝ නිල් පාට වෙන්න පුළුවන් එක්කෝ කහ පාට වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා බෝලයක් ගෙන හෝ කහ පාට බෝලයක් ඉවතරගෙන ඉන්පසුව රතු බෝලයක් ඉවතර ගත යුතුයි. එහෙනම් දෙවෙනි වර ගන්න දෙන්න ගන්න එක මොනවා වෙන්න ඕනද පුතේ? රතු පාට වෙන්න ඕන. දැන් බලන්නකෝ ඒ කියන කතන්දරේට අනුව අපි බලන්න ඕනේ මේ තීරු දෙකකින්. මොකද පළවෙනි වර ගැනීම එක්කෝ නිල් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කහ පැහැති වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි වර ගැනීම කියන තීරුවේ අනිවාර්යෙන් මේ තීරු දෙකේ තමයි යන්න ඕනේ. හැබැයි එතෙන්ට එක පැත්තක් එහෙම වෙද්දි අනිත් පැත්තේ
දෙවෙනි වර ගැනීම පන්දුව පුතේ රතු පැහැ පමණයි වෙන්න පුළුවන්. එහෙනම් රතු පැහැ තීරු දෙකක් තියෙනවනේ. එහෙනම් පුතා මේ පැත්තෙන් මෙන්න මේ කියන සිද්ධි. මේ පැත්තෙන් නිල් පාට මේ පැත්තෙන් රතු පාට. මෙයා ආදාළයි. මේ පැත්තෙන් නිල් පාට මේ පැත්තෙන් රතු පාට. හරියටම හරි. කහ පාට රතු පාට කහ පාට රතු පාට. එහෙනම් පුතේ ඔන්න ඔය කියන කාරණාවලට අදාළව තෝරන්න පුළුවන් ප්‍රදේශය අපි රවුම් කරලා දාන්න ඕනේ. නැත්නම් කොටු කරලා දාන්න ඕනේ මේ විදිහට අපිට පුළුවන් ලකුණු කරන්න. එහෙනම් ඔන්න අපි ලකුණු කරා අදාළ ප්‍රදේශය. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට තමයි ලකුණු කරන්න වෙන්නේ. මොකද හේතුව පළවෙනි පාර එක්කෝ නිල් එහෙම නැත්නම් කහ දෙවෙනි පාර අනිවාර්යෙන් රතු පැහැ විය යුතුයි කියලා කියනවා. එහෙනම් ඔන්න ඔය ප්‍රදේශයට අදාළව ලකුණු කරගන්න පුළුවන් වෙනවා. right. එතකොට ඊළඟට තව ප්‍රශ්නයක් අහන්න පුතේ. යන සිද්ධිය කොට දෙකේ වටකොට දක්වා එහි සම්භාවිතාවය සොයන්න. එහි සම්භාවිතාව සොයන්න. right. එහෙනම් සම්භාවිතාව හොයනවා කියන්නේ මේකට අදාළ සිද්ධි කීයක් තියෙනවද කියලා බලන්න පුතේ. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 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 20යි සම්පූර්ණ සිද්ධි ගාන 20යි පුතේ. එයාට අදාළව තියෙන සිද්ධි 4යි. එහෙනම් සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන් 20න් 4යි. 20න් 4යි. මේක තව චුට්ටක් සුළු කරලා සරලම ආකාරයට දෙනවා පුතේ. 4න් කැපිලා යනවා. 4 ඒවා 1යි 4 ඒවා 5යි. 4 ඒවා 1යි 4 ඒවා 5යි. ඒ කියන්නේ සම්භාවිතාවය එනවා පුතේ රෝම ඉලක්කම් දෙකට අදාළව දැලේ ලකුණු කරා. ඒ වගේම සම්භාවිතාවය ගත්තා පුතේ 5න් එකක් කියලා. right. එතකොට මේ ඒ කොටසට පුතේ රෝම ඉලක්කම් දෙකකින් සමන්විතයි. මේ කොටස් දෙක සඳහා ඔයාලට ලැබිලා තියෙනවා ලකුණු 4ක ප්‍රමාණයක්. එතකොට නියති අවකාශයේ නිවැරදිව කොටු දෙකේ ලකුණු කරාට එක ලකුණයි පුතේ. කොටු දෙකේ නිවැරදිව ලකුණු කරාට එක ලකුණයි. ඒ වගේම නිවැරදි ප්‍රදේශයේ මෙන්න මෙයා අඳුරගත්තා පුතේ එක ලකුණයි. ඒ වගේම සම්භාවිතාවයේ නිවැරදි ලියලා තියෙනවා ලකුණු දෙකක ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. සම්භාවිතාවයේ නිවැරදි ලියලා තියෙනවා ලකුණු දෙකක ප්‍රමාණයක් හිමි වෙලා තියෙනවා. එතකොට ඒ කොටසට ලකුණු 4කින් සමන්විතයි. මේ විදිහට තමයි ලකුණු නියති අවකාශයේ නිවැරදිව ලකුණු කරාට කොටු දෙලේ එකයි. අදාළ ප්‍රදේශයේ රෝම ඉලක්කම් දෙක අදාළ ප්‍රදේශයේ නිවැරදිව ලකුණු කරාට එකයි සහ සම්භාවිතාවයේ නිවැරදිව ලබා දුන්නාට ලකුණු දෙකක් විදිහට ලකුණු 4ක ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ. එතකොට මේකේ B කොටස වෙනම අපි බලමු පුතේ B කොටස. කර්මාන්ත ශාලාවක එක්තරා ක්‍රීඩා භාණ්ඩ වර්ගයක් නිපදවීම සඳහා A හා B නම් යන්ත්‍ර දෙකක් භාවිතා කරනවා. ඒ යන්ත්‍රයේ මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 5න් 2ක් නිපදවන අතර ඉතිරි සියල්ල B යන්ත්‍රයේ නිපදවයි. ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව 16න් එකක් වන අතර B යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය 36න් එකකි. ඔය විදිහට තමයි අපිට ගැටලුව තියෙන්නේ. යන්ත්‍ර දෙකක් භාවිතා කරලා අදාළ කර්මාන්ත ශාලාවේ ක්‍රීඩා භාණ්ඩ නිපදවනවලු. ඉතින් මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 5න් 2ක් නිපදවනවා කියන පුතේ ඒ යන්ත්‍රය විසින්. එතකොට B යන්ත්‍රය විසින් පුතේ ඉතුරු 5න් 3 නිෂ්පාදනය කරනවා ඇති. right. ඔව් කියනවනේ ඉතිරි සියල්ලම B යන්ත්‍රයෙන්. ඔව්. ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය. අනේ පුතේ ඒ එකක ඒ මගින් නිෂ්පාදනය කරන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ තියෙන එකක් වීමේ සම්භාවිතාවය 16න් එකක්. ඒ කියන්නේ දෝෂ නැති එකක් වීමේ සම්භාවිතාවය දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාවය 16න් 5ක්. sorry 16න් 15ක්. අනිත් පැත්තට කියනවා B යන්ත්‍රයේ දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය පුතේ 36න් 1යි. එහෙනම් එයාගේ දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාවය 36න් 35ක් වෙනවා. රෝම ඉලක්කම් 1 යවන පුතේ ඉහත තොරතුරු භාවිතයෙන් පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහන දීර්ඝ කර අදාළ සම්භාවිතා එහි ඇතුළත් කරනවා. සිද්ධි දෙකක් ගැන කියන්නේ පුතේ. සිදුවීම් දෙකක් ගැන කියනවා. ඒ කියන්නේ ඉස්සලාම කියනවා යන්ත්‍රය තෝරගන්න එක ගැන. යන්ත්‍රය තෝරගන්න එක ගැන පුතේ මෙතන සම්භාවිතාවේ නිකම්ම අපිට පුරවල දාන්න පුළුවන්. ඒ යන්ත්‍රයේ 5න් 2ක් නම් පුතේ ඉතුරු ප්‍රමාණය 5න් 3ක්. එහෙනම් මේ ටික පුරවල දාන්න ඕන 5න් 3යි කියලා. ඊට පස්සේ පුතේ ඒ යන්ත්‍රයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩය දෝෂ සහිත වෙන්න පුළුවන්, දෝෂ රහිත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි B යන්ත්‍රයටත් එයාගේ නිෂ්පාදනය කරන යන්ත්‍ර මේ භාණ්ඩය දෝෂ සහිත වෙන්න පුළුවන්, දෝෂ රහිත වෙන්න පුළුවන්. එහෙනම් ඒ දක්වා අපි දීර්ඝ කරමු. මෙතනින් දෝෂ සහිත මෙයාගේ දෝෂ රහිත මං ඉඩ ප්‍රමාණය ටිකක් තියාගෙන ලියන්න පුතේ. ඉඩ මදි නිසා B යන්ත්‍රයෙන් තියෙන එක්කෙනා පුතේ දෝෂ සහිත වෙන්න පුළුවන්. දෝෂ සහිත වෙන්න පුළුවන්. ඒ වගේම දෝෂ රහිත වෙන්න පුළුවන්. මොකද දෝෂ රහිත කිසිවක් මෙලොව පවතින්නේ නැත. right. ඒ යන්ත්‍රයෙන් 5න් 2ක
සම්භාවිතාවයක් තමයි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට තියෙන පුතේ. ඒ යන්ත්‍රයේ නිෂ්පාදනය එකක් දෝෂ සහිත වීමේ සම්භාවිතාවය ගැන කියලා තිනවා 16න් 1යි. එහෙනම් මෙතෙන්ට අපිට සම්භාවිතාවය දාන්න පුළුවන් පුතේ 16න් පංගුවක්. ඒ වගේම දන්නවා පුතේ අත්තක සම්භාවිතාව එකේ සම්භාවිතාවය එකතුව එකක් නිසා මෙයාගේ සම්භාවිතාවය පුතේ 16න් 15ක්. ඒ වගේම තමයි B යන්ත්‍රයේ දෝෂ සහිත වීම 36න් 1යි. එහෙනම් අනිත් පැත්තට මෙයාගේ 36න් 35ක්. 36න් 35ක් right. ඔන්න ඔය ටික ලකුණු කරන්න පුළුවන්. එතකොට අදාළ රෝම ඉලක්කමට අදාළව ලකුණු තුනක ප්‍රමාණයක් ඔයාලට හිමි වෙනවා පුතේ. ලකුණු තුන ගැන කතා කරනවා නම් නැත්නම් ලකුණු ලබා දී පටිපාටි ගැන කියනවා නම් මෙයාට එක ලකුණකුත් 5න් 3ක් කියන. මේ අතු දෙක නිවැරදිව දීර්ඝකම සම්භාවිතාවය ලකුණු කරාට එක ලකුණකුත්. ඒ වගේම මේ අතු දෙක නිවැරදිව දික් කරලා සටහන් කරලා ලකුණු කරාට සම්භාවිතාවයන් එක ලකුණකුත් ලකුණු 3ක් තමයි රෝම ඉලක්කම් B කොටසේ රෝම ඉලක්කම් එක සඳහා ලැබෙන්නේ. right. ඊළඟට කියනවා පුතේ මොකක්ද ප්‍රශ්නයක් බලන්න. කර්මාන්ත ශාලාවේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ නිවැරදිව ප්‍රශ්න කියවන්න. දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාව සොයන්න. දෝෂ රහිත එකක් වීම. එතකොට දෝෂ රහිත වෙන්න පුළුවන් පුතේ ක්‍රම දෙකක් තියෙනවා. A යන්ත්‍රයෙන් නිපදවලා දෝෂ රහිත වෙන්නත් පුළුවන්. B යන්ත්‍රයෙන් නිපදවලා දෝෂ රහිත වෙන්නත් පුළුවන්. එහෙනම් අදාළ පාරවල් දෙකේ නැත්නම් මාර්ග දෙකේ සම්භාවිතාවයන් තමයි පුතේ අපිට හොයාගන්න වෙන්නේ. මොකද මෙතන දෝෂ සහිතයි. මෙතනත් දෝෂ සහිතයි. එහෙනම් ඒ දෙන්න අදාළ වෙන්නේ දෝෂ රහිත මාර්ග දෙක තමයි අදාළ වෙන්නේ. ඒතකොට අපි දන්නවා අත් එක කෙලවරේ සම්භාවිතාවය නම් ඒ අදාළ අතුවල සම්භාවිතාවයන්ගේ ගුණිතය එන්නට පුතේ. එහෙනම් 5න් 2 ගුණ කරනවා 16න් 15. මම මෙහෙන් ලියන්නම් ඊට පොඩ්ඩක් මදි වෙච්ච නිසා. රෝම ඉලක්කම් දෙකට අදාළ උත්තරේ. 5න් 2 ගුණ කිරීම 16න් 15. 5න් 2 ගුණ කිරීම 16න් 15. එතකොට මෙතන පොඩි සුළු කිරීමක් තියෙනවා පරහනක් දාගන්න ඔබ පුතේ. එතකොට මේ අත්තේ සම්භාවිතාවය හරි. අපිට ඕනේ මේ යට අත්තේ සම්භාවිතාවය කොහොමද ඒක ගන්නෙ? 5න් 3 ගුණ කිරීම 36න් 35. මේකට එකතු වෙන්න ඕනේ පුතේ. 5න් 3 ගුණ කිරීම 36න් 35. right. අපි මේක පොඩ්ඩක් සුළු කරගන්න ඕනේ පුතා. ඔයාලා දන්නවා මේක සුළු කරද්දී එකතු කරන්නත් ඉන්නේ පුතේ හරය සමාන වෙන විදිහට ඉතුරු කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි නේද? right. බලමුකෝ අපි සුළු කර. මේ 5ට 5 කැපිලා යනවා පුතේ. 5ට 5 කැපිලා යනවා. මෙයාගේ. 5ට 5 1යි මෙයාට 3යි. මේ දෙනත් පොඩ්ඩක් කැපෙනවා පුතේ. දෙකට දෙකේව 1යි 16ට 8යි. එතකොට ඔයාලට එනවා උත්තරයක් 8න් 3ක් නේද මෙතන? 8න් 3ක් එනවා. එකතු කිරීම මෙයාත් පොඩ්ඩක් කපලා දාන්න පුළුවන් පුතේ. 5ට 5ව 1යි මෙයාට 7යි. මෙයාට 1යි මෙයාට 12යි. අනේ දෙන්නගේ හරයන් අසමාන වෙන්න තමයි ලැබුණේ. නමුත් මම පස්සේ හදාගන්නවා. 12න් 7යි. 12න් 7යි. right. මේ දෙන්න නම් පොදු හරය ගන්න පුළුවන් පුතේ එකතු කරන්න. දෙන්නගෙන් පොදු හරය අපිට ගන්න පුළුවන් 24ක් කියලා. පොදු ගුණාකාරය 24 නිසා. එහෙනම් 24යි. 24 8ෙන් බෙදනවා පුතේ 3යි. 3 වරක් 3 9යි. දාන්න. මෙයාගේ හරය 24යි. 24ට 12ව 2යි. දෙවරක් 7 14යි. එහෙනම් එකතු කරලා උත්තරයක් ගන්න පුළුවන් පුතේ අපිට 24න් 9යි 24න් 9යි 24න් 14යි. එකතු කරලා පුතේ එනවා 23ක්. 23ක්. එහෙනම් එනවා අවසාන පිළිතුර සම්භාවිතාවය. මොකද්ද මොන සම්භාවිතාවයද පුතේ? කර්මාන්ත ශාලාවේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාව කොච්චරද පුතේ? 24න් 23යි. 24න් 23යි. එතකොට අනිත් පැත්තට අපි යවුවොත් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාවය ආය හදන්න ඕනේ නැහැ පුතේ. 24න් 1යි. 24න් 1යි. එතකොට මේකට පුතා ලකුණු 3ක ප්‍රමාණයක් වෙන් වෙනවා ඔයාලට. ඔයාලා දැක්කදී ඒ කොටසට ලකුණු 4ක් වෙන් වුණා. එතකොට මේකට ලකුණු 3යි, මේකට ලකුණු 3යි. මේකේ ලකුණු ලබා දීමේ පරිපාටියට සඳහන් වෙන පුතා මෙයාට 1 ලකුණකුත්. මෙයාට 1 ලකුණකුත්. අවසාන පිළිතුරට 1 ලකුණකුත් විදියට. right. ඔන්න ඔය විදිහට තමයි පුතේ සම්භාවිතාවය ගන්න හදන්න වෙන්නේ. අපි පස්වෙනි ගානත් එක. හරි. පස්වෙනි ගාන පුතේ පස්වෙනි ගාන ලැබිලා තියෙන්නේ එයත් අර ඉස්සෙල්ලා ගාන වගේම කොටස් දෙකකින් සමන්විතයි පුතේ A සහ B. හැබැයි මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ ඇසුරින්ම තමයි ගැටලු ඒ කියන්නේ කොටස් දෙකම A සහ B කියන කොටස් දෙකම ලැබිලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා A කොටස ගැන බලමු. ගාන මුලින් නම් කියමු පුතේ ලැබිය හැකි මුල් ලකුණු ප්‍රමාණය 60ක් වන පරීක්ෂණයකදී පන්තියක සිසුන් 40 දෙනෙකු ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු දැක්වෙන අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහද දී ඇත. ඉතින් උපරිම ගන්න පුළුවන් ලකුණු 60යි පුතා. එතකොට ළමුන් ඉඳලා තිනවා 40 දෙනෙක්.
එතකොට ඒ අදාළ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අසම්පූර්ණ කියන පුතේ මෙන්න මේ හිස්තැන් යුගලයට අදාළ සංඛ්‍යා යුගලය ඔයාලට තෝරන්න දිනවා. අපි බලමු ඉස්සෙල්ලාම රෝම ඉලක්කම් 1 කියවලා වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තමයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හිස්තැන් සම්පූර්ණ කරමු. right. ඔයාලා දන්නවා සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක් ඇතුළෙන් සමුච්චිත සංඛ්‍යාත නිර්මාණය කරගන්න විදිය ඒ දක්වා අදාළ සංඛ්‍යාතයන්හි එකතුව. එතකොට පුතේ මේ 3 3යි 5යි එකතුව තමයි 8ක් ලැබිලා තියෙන්නේ. එතකොට මේ දෙන්න එකතුව තමයි 14ක් ලැබෙන්න ඕනේ පුතේ. මේ අදාළ සංඛ්‍යාත සියල්ලෙහි එකතුව 3 5 සහ මෙයාගේ සංඛ්‍යාතයේ එකතුව තමයි පුතේ 14ක් ලැබෙන්නේ. එතකොට 14න් මේ දෙන්නගේ එකතුව අඩු කරා නම් ඒත් හරි. 14න් අඩු කරන්න පුතේ 8ක්. 14න් අඩු කරන්න ඕනේ 8ක්. එතකොට එනවා උත්තරේ 6ක්. එතකොට එනවා උත්තරේ 6ක්. එහෙනම් මෙන්න අදාළ සංඛ්‍යාතය හොයාගන්න. ඊට පස්සේ සුපුරුදු පරිදි 14යි 8යි දැන් මේ දක්වා එකතුව කිව්වත් එකයි මේ 14 ගත්තත් එකයි. පැහැදිලිනේ? නැත්නම් මේ ටික ඔක්කොම එකතු කරලා ඕනේ මේක හදාගන්න. ඊට පස්සේ බලමු 3යි 5යි 8යි 14යි 14යි 8යි 22යි. 22කට 12ක් එකතු වුණාම පුතේ මෙතන උත්තරේ එනවා 34ක්. right. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් වගුවේ හිස්තැන් ටික පුරවලා දාන්න. රෝම ඉලක්කම් 2 බලමු. දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. right. දැන් අපිට තියෙනවා සංඛ්‍යාත වක්‍රය අඳින්න. එතකොට පුතේ මේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව නැත්නම් ඉහළ සීමාව තමයි අපි යොදා ගන්න ඕනේ. අදාළ සමුච්චිත සංඛ්‍යාතයත් එක්ක. එතකොට අපි ලකුණු කරන්න ඕනේ පුතේ ඛණ්ඩාංක මෙයාගේ 10 දී පන්ති ප්‍රාන්තයේ ලකුණු මට්ටම 10 දී සමුච්චිත සංඛ්‍යාතය පුතේ 3ක්. එතකොට සමුච්චිත සංඛ්‍යාතය සහ ලකුණු ප්‍රමාණය කියලා අපිට දීලා තියෙනවා මේ දෙන්න. එතකොට ඔයාලට ලැබිලා තියෙනවා පුතේ ඛණ්ඩාංක තලයක්. මේක ඛණ්ඩාංක තලයක් නෙවෙයි මම ආසන්න වශයෙන් ලකුණු කරන්නම්. right. එතකොට 10 දී ලකුණු කරන්න පුතේ 3ක්. 10 දී 3ක්. 10යි. එතකොට මෙතෙන් දකම් 5ක් නිසා මම චුට්ටක් අඩුවෙන් ලකුණු කරා පුතේ මෙන්න මේ හරියට කියලා හිතලා. ඔයාලට ඛණ්ඩාංක තලය නිසා ලස්සන ලකුණු කරන්න පුළුවන්. කොටු වලට බෙදලා දීලා ලස්සන තියෙන්නේ. ප්‍රස්ථාරකට 16ක් වගේ ආකෘතියක් තියෙන නිසා. ඊළඟට 20 පුතේ 8ක් උනේ. 20 8ක්. එහෙනම් මම ලකුණු ගන්නවා 20 8ක් කියන්නේ මේ හරිය වගේ හිතලා 20 8ක්. right. ඊළඟට ඔයාලා දැන් කියයි 30 14ක්. 30 14ක්. 14ක් කියන්නේ 15ට චුට්ටක් අඩුයි. 30 14යි. right. ඊළඟට බලමු පුතා 40 22ක්. 40 22ක්. 40 22ක්. ඊළඟට එනවා පුතේ 50 34ක්. 50 34යි. 50 34ක්. right. ඊට පස්සේ 60 දී පුතේ 40ක්. 60 දී 40ක්. ඔයාලට නිවැරදිවම මේ පුතේ මෙතන මේ ප්‍රස්ථාරකට 16ක් නොමැති නිසා පොඩ්ඩක් එහෙම වෙන්න ඉඩ තියෙනවා. මම උත්තර ටික නිවැරදිව කියන්නම්. මේ පැත්ත බලා ගන්න. right. දැන් ලකුණු කරපේක පුතේ පටන් ගන්න අපි 10 න්. නමුත් අපි දන්නවා සමුච්ච සංඛ්‍යාන වක්‍රය පටන් ගන්නේ බිංදුව බිංදුවෙන්. එහෙනම් අනිවාර්යෙන් බිංදුව බිංදුවෙන් ලකුණු ගන්න ඕනේ. මොකද හේතුව යා කරන්න ඕනේ. හේතුව අනිවාර්යෙන් ඒකට ලකුණක් වෙන් වෙනවා ඔයාලගේ. එහෙනම් සමුච්ච සංඛ්‍යාන වක්‍රය සුමට වඳින්න කියලා කියන්නේ අඳින්න ඕනේ. right. ආසන්න වශයෙන් පුතේ දිග ඇදිච්ච S අකුරක හැඩති දිග ඇදිච්ච S අකුරක හැඩති වක්‍රයක් තමයි ඔයාලට ලැබෙන්න ඕනේ ආසන්න වශයෙන්. එතකොට මම ආසන්නව මේ විදිහට අඳගත්තා. ඔයාලට පුළුවන් ප්‍රස්ථාරකට 16 ඔක නිවැරදිවම ලකුණු කරලා තියන්න. right. එහෙනම් රෝම ඉලක්කම් දෙකක් තමයි පුතේ ඒ කොටසට අදාළව තිබ්බේ. වගුවේ හිස්තැන් සම්පූර්ණ කරා. හරි. දියේදී ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කිව්වා. හරි. ඒකත් අපි සිද්ධ ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන කියනවා නම් පුතේ. ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන කියනවා නම් මේකට හිමි වෙලා තියෙනවා ඒ කොටස සඳහා ලකුණු 5ක ප්‍රමාණය. ඒ 5ක ප්‍රමාණය වෙන් වෙනවා පුතේ. මෙන්න මේ හිස්තැනට අදාළ අගේ 6 හොයා ගන්නකොට එක ලකුණකුත් 34 හොයා ගන්නකොට එක ලකුණකුත්. ඒ වගේම
ලක්ෂ 6 නිවැරදිව ලකුණු කිරීම සඳහා කණ්ඩායම් තලයේ එක ලකුණකුත් සුමට වක්‍රය නිර්මාණය සඳහා එක ලකුණකුත් ඒ වගේම එයාලා වෙන් කළ දින පුතේ ලකුණක් වෙන් වෙනවා ඔයාලට අනිවාර්යෙන් මෙන්න මේ බිඳුවට යා කිරීම. බිඳුවට යා කිරීම. ඒතකොට මතක තියාගන්න ඕනේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ පළමු කණ්ඩායමකින් නවත්තන්නයි තියක් නෑ බිඳුව හැම වෙලෙම යා කරන්න ඕනේ වෙනවා. right. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පුතේ ලකුණු 5 වෙන් වුනේ. අපි බලමු B කොටසේදී මොකද්ද කියන්නේ. හරි. අපි බලමු පුතේ B කොටස. එම වක්‍රයේ ඇසුරෙන් අපි අඳපු පළවෙනි කොටස A කොටසේදී අඳපු වක්‍රයේ ඇසුරෙන් ලකුණු 45 වැඩියෙන් ලබාගත් සිසුන්ට ත්‍යාගයක් වෙන නමුත් ලැබේ නම් ඒ සඳහා තෝරාගෙන සිසුන් සංඛ්‍යාව සොයන්න ඕනේ. ඒ සඳහා තෝරාගෙන සිසුන්. ඒතකොට ලකුණු කීයද පුතේ 45ට වඩා වැඩියෙන් ලැබෙනවා. 45ට වඩා වැඩි. එහෙනම් අපි දන්නවා ලකුණු ප්‍රමාණය 45 ලකුණු කරගන්න පුළුවන් පුතේ මෙතනින් අපිට ලකුණු 10 20 30 40 45 අතර 40 50 අතර. මෙන්න මේ වගේ තරක් තමයි අදාළ වෙන්නේ. එතකොට මෙන්න මෙතන ඉඳලා අපි ලකුණු කරන්න පුතේ අදාළ ප්‍රමාණය හොයාගන්න නම් ලකුණු 45ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන්ට ත්‍යාගයක් පිරිනමනවා නම් අපිට පුළුවන් මේක මේ විදිහට ලකුණු කරලා දාන්න ඉහළට. අන්න එතෙන්ට අදාළ ප්‍රමාණය පුතේ මේ දිශාවට ගෙනල්ලා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට ගේන්න බලන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට ගේන්න. එහෙනම් ලකුණු 45ක් ලබාගත් සිසුන් සංඛ්‍යාව තමයි පුතේ මේ ඉන්නේ. ආසන්න වශයෙන් ඔයාලගේ පිළිතුර පුතේ 27 හෝ 28 එන්න ඕනේ. ආසන්න වශයෙන් පිළිතුර 27 හෝ 28. ඒ කියන්නේ මෙච්චර ළමයි ප්‍රමාණය 45 හෝ ඊට වඩා අඩුවෙන් ලබාගත් ලකුණු ප්‍රමාණය තමයි ඉන්නේ. මම මෙතන 28 කියලා ගන්නම්. ආසන්න වශයෙන් එන්න ඕනේ පුතේ 27ක් හෝ 28ක්. right. මම ගන්නම් 28ක් කියලා. එහෙනම් මෙන්න මේ 28 දෙනා අඩු වෙන්න ඕනේ පුතේ මෙතනින් එහාට ප්‍රමාණය. ඒතකොට 28 මෙතන ඉන්නවා. ඊට වඩා 45ට වඩා වැඩියෙන් ගන්නවා නම් මේ ඉහළ ටික. එහෙනම් 40ක් තමයි මුල් ලකුණු සංඛ්‍යාව හිටියේ. 40න් පුතේ අඩු කරගන්න ඕනේ ඔයාලා අදාළ ප්‍රමාණය 28. එහෙම නැත්නම් ඔයාලට අපුත්තේ 27 නම් මෙතෙන්ට 27. එහෙනම් එනවා පුතේ කී දෙනෙක්ද? සිසුන් සංඛ්‍යාව සොයන්න කිව්වේ 12ක් තමයි එන්නේ සිසුන් සංඛ්‍යාව 12ක් එන්නේ. right. මෙතන 27ව පුතේ එනවා 13ක්. පිළිතුරු දෙකම ලකුණු ලබා දීලා තියෙනවා. එතකොට ලකුණු වෙන් වෙන විදිය කියනවා නම් මෙන්න මේ ප්‍රකාශයේ ලියා ගන්නකොට පුතේ එක ලකුණ. ඒ වගේම මෙතෙන්ට එක ලකුණක්. ඒතකොට මේ 28 හොයා ගැනීම තමයි මේ කරන්නේ. ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ දෙයක්. right. ඊට පස්සේ අපිට කියනවා පුතේ රෝම ඉලක්කම් දෙකේ අන්තස් චතුර්ථක පරාසය සොයන්න. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ පුතේ පළමු චතුර්ථකයේ සහ නැත්නම් තුන්වෙනි චතුර්ථකයේ සහ පළවෙනි චතුර්ථකයේ අතර වෙනස. ඒතකොට තුන්වෙනි චතුර්ථකයේ නම් පුතේ ඉන්න ප්‍රමාණයෙන් 4න් 3ක් වෙනවා. ඉන්න ප්‍රමාණය කොච්චරද පුතේ? සිසුන් 40යි. සිසුන් 40 දෙනාගෙන් 4න් 3ක ප්‍රමාණය. කොච්චරක් වෙනවද පුතා? එනවා ළමුන් 30ක්. එහෙනම් අපි හොයාගන්න ඕනේ 30 වෙනි ළමයාට අදාළ ලකුණු ප්‍රමාණය. ඒ වගේම Q1 එහෙම නැත්නම් පළවෙනි චතුර්ථකයේ හොයන්න පුතේ ඉන්න ප්‍රමාණයෙන් 4න් පංගුවක්. එහෙනම් අපි හොයාගන්න ඕනේ කී වෙනි ළමයාගේද? 10 වෙනි ළමයාගේ ලකුණු ප්‍රමාණය. එහෙනම් Q1 හොයාගන්න නම් අපි හොයන්න ඕනේ 10 වෙනිට අදාළ ලකුණු ප්‍රමාණය. Q3 හොයාගන්න නම් හොයන්න ඕනේ පුතේ 30 වෙනිට අදාළ ලකුණු ප්‍රමාණය. අපි ලකුණු කරමු. ඉස්සල්ලාම මෙන්න මේ 10 වෙනිට අදාළ ලකුණු ප්‍රමාණය හොයාගන්න. 10 වෙනියට අදාළ ලකුණු ප්‍රමාණය හොයන්න නම් පුතේ සමුච්චිත සංඛ්‍යාතයේ 10කදී තිරස් රේඛාවක් අඳින්න ඕනේ මෙන්න මේ වගේ. එතකොට එයාගේ ඉඳලා පුතේ ඉස්සල්ලා වගේම අපිට පුළුවන් පහළට මෙන්න මේ වගේ ලකුණු කරගන්න. එතකොට ඔයාලට ලැබෙනවා පුතේ අගයක් මෙන්න මෙතන. මෙතන අගය පුතේ 22 හෝ 23 වගේ අගයක්. 22 හෝ 23 වගේ අගයක්. එහෙනම් Q1ට මම ලබා ගන්නම් පිළිතුර. Q1ට මම ගන්නවා පුතේ උත්තරේ 22ක් කියලා. 22 හෝ 23 කියලා ඔයාලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. ලකුණු ලැබෙනවා. මම ගන්නේ 22ක් කියලා. right. ඒ වගේම මට ඕනේ පුතේ Q3 අගය. Q3 අගය හොයාගන්න නම් මම 30 වෙනි ළමයාට අදාළ ලකුණු ප්‍රමාණය හොයාගන්න ඕනේ. එහෙනම් මම මෙතන ඉඳලා යා කරන්න ඕනේ මේක. right. එතකොට ඔයාලට ලැබෙනවා පුතේ මෙන්න මේ වගේ අගයක්. එයා ආසන්න වශයෙන් 46 හෝ 47 වගේ අගයක්. මම ගන්නවා පුතේ 47ක් කියලා. මම ගන්න 47ක් කියලා. right. එතකොට ආසන්න වශයෙන් මම ගත්තේ 47ක්. එහෙම නැත්නම් 46ක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මම ඉස්සෙල්ලා අඩු එක ගත්ත නිසා 22 හෝ 23 මම 46ම ගන්න හේතුව දැන් මේකේ අඩු එක ගත්තේ මේකෙත් අඩු එක ගන්න. එහෙනම් 22 සහ 46 විදිහට තමයි මම Q3 සහ Q1 යගේ ගත්තා. එතකොට අන්තස් චතුර්ථක පරාසය කියන්නේ පුතේ. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ
මේ දෙන්නගේ අන්තරය. මේ දෙන්නගේ අන්තරය කාගේද? Q3න් අඩු වෙන උපදී Q1. Q3න් අඩු වෙන Q1. එහෙනම් උත්තරේ මොකද? 46න් අඩු වෙලා 22ක්. 46 22ක් ගියාම ඔයාලට මොකද උත්තරයක්? 6න් 2ක් 4යි. 4න් 2ක් 2යි. ආසන්න වශයෙන් අන්තර් චතුරක පරාසය වෙනවා පුතේ 24ක්. ආසන්න වශයෙන් 24ක්. එතකොට ඉතින් අන්තර් චතුරක පරාසය වෙනුවට ඔයාලට මේ ලැබිච්ච අගයන් 90 පුතේ 23 24 25 වගේ අගයක් එන්න පුළුවන්. මම ගත්ත ගණන් වලට අනුව ඇවිල්ලා තියෙන පුතේ මගේ අන්තර් චතුරක පරාසය 24ක් පිළියෙල. right. එතකොට ලකුණු ලබා දීමේ පටිපාටිය ගැන සඳහන් කරනවා නම් මෙයාගේ ඔයාලා Q1 හොයාගත්තට ඒක ලකුණකුත්. Q1 හොයාගත්තට ඒක ලකුණකුත්. Q3 හොයාගත්තට ඒක ලකුණකුත්. ඒ වගේම Q3න් Q1 අඩු කරලා අන්තර් චතුරක පරාසය හොයාගත්තට එක ලකුණකුත් තමයි හිමි වෙලා තියෙන්නේ. right. එතකොට මෙතනින් පුතේ පළමු පත්‍රයේ B කොටස. ඒ කියන්නේ පළමු පත්‍රයේ අවසානයේ මේ. එතකොට ප්‍රශ්න පහම අපි සාකච්ඡා කරා. ප්‍රශ්න පහේ නොදන්නා තැන් සහ දන්නා තැන් ගොඩක් තියෙනවා. සමහරවිට පොඩි අඩුපාඩු තියෙන තැන් තියෙනදී. right. එතකොට ලකුණු ලබා දීමේ පටිපාටියත් එක්ක කතා කරපු නිසා ඔයාලා දන්නවා දැන් පොයින්ට් එකට උත්තර ලියන්නේ කොහොමද කියලා. අදාළ දේ හරි දේ හරියට නිවැරදිව සියල්ලම පේපර් එකේ ලියවෙන්න ඕනේ. හැබැයි පල් හැඩි ලියවලා වැඩක් නැහැ. සමහරව දන්නවා ජ්‍යාමිතිය කරලා ලියන්න ගියාම එහෙම ලියනවා ඉවරයක් නැහැ. right. අපි ඊළඟ වීඩියෝ එකේ ජ්‍යාමිතිය ගණන් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද අපි ඊළඟට එන 2020 දෙවනි පත්‍රය ගැන කතා කරන්න. right. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ඔබ සියලුම දෙනාට ජය වේවා. තවමත් ඔයාලා The Maths Tutor නාලිකාව subscribe කරලා නැත්නම් ආයෙත් මතක් කරන්නේ subscribe කරලා තියාගන්න. right. ජය වේවා.